සියලු සත්වෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා අද දවසෙත් සුවපත් වෙත්වා කියලා ප්‍රාර්ථනා කරනවා. ආයුබෝව වෙත්වා සියලු දෙනාගේ. අද මැයි මාසේ 26 වෙනිදා අඟහරුවාදා දවස ඇඳිරි නීතිය ඉවත් කෙරෙන්නේ නැහැ. ඇස් ටිකක් උඩ යනවා. හැබැයි ඇඳිරි නීතිය ඉවත් කෙරෙන්නේ නැහැ. ඇඳිරි නීතිය ලිහිල් කරනවා පමණයි. ඉවත් කරනවා ලිහිල් කරනවා කියන්නේ දෙකක්නේ. ඒ කියන්නේ අපිට COVID-19 නව කොරෝනා වසංගතයේ එක්ක ජීවත් වෙන්න සිද්ධ වෙනවා. වාසනාවට අපේ රටේ මේක පාලනය කරලා තිබුණා වුණත් මිහිපිට මේ වෛරසය තුරන් කරන තුරු අපිට සිද්ධ වෙනවා මේ වෛරසයත් එක්ක ජීවත් වෙන්න. මුඛාවරණ පැළඳ ගන්න ඕනේ. පරතරේ තියා ගන්න ඕනේ මීටරයක සහ නිතරම දෑත් පිරිසිදු තබා ගන්න ඕනේ. අද මව්බිම් පුවත්පත තමන්ගේ කතුවකේදී කියනවා රට විවෘතයි පරිස්සමින්. රට විවෘතයි පරිස්සමින්. ඒ අනුව මව්බිම කතුවරයා කියන්නේ අද මුළු රටටම අලුතෙන් ඉර පායනවා. කොළඹ හා ගම්පහ මේ රටේ වැඩි ජනගහනයක් නිවසන දිසා දෙකයි. කොළඹ ජනගහනය පමණක් ලක්ෂ 23ක් ඉක්මවයි. ගම්පහ ලක්ෂ 22කට වැඩිය. ලක්ෂ 45ක් වූ ජනගහනයට දින 66කට පසු නිදහසේ හුස්ම ගන්නට ඉඩක් ලැබීම විශේෂිතය. සෙසු දිසාවන්ට ඇඳිරි නීතිය පනවන නමුත් වරින් වර ලිහිල් කෙරෙන මුළු රටේම සැනසෙල්ලේ දවසය අද හිරු උදාවත් සමග එළඹෙන්නේ. කොරෝනා ගින්න තවමත් ඇවිලමින් තිබේ. මෙරට COVID-19 දසවෙනි මරණයේද ඊයේ වාර්තා වුණේ. ඒ නිසා වීණා වයන්නට නිදහසක් නැත. රට විවෘත කළ පසුවත් සක්‍රීය නිරෝධායන ක්‍රියාවලිය නිෂ්ක්‍රීය විය යුතු නැත. අඩපණ වැති ආර්ථිකයට නව පණක් ලබා දිය යුතු ඇත. ධෛර්යයෙන්, ශක්තියෙන්, සන්නද්ධව සියලු දෙනා එක්සත්ව එක්සිත්ව ඉදිරියට පා තැබිය යුතුයි කියලා මව්බිම කතුවරයෙක්ගෙන් සඳහන් කරන කතුවරයා රට විවෘතයි හැබැයි පරිස්සමින්. අපිත් පරිස්සමින් සියලු පුවත් අතරින් තෝරගන්නවා විශේෂම වැදගත්කමක් තියෙන පුවත්. අද ජාතික පුවත්පත් වල වාර්තා වන පුවත් විමසන්න සූදානම් මාධ්‍ය විද්‍යා ප්‍රසාද් මංජු මහත්තයෙක් ඉන්නවා. ආයුබෝවන් ප්‍රසාද්. ඔව්. අද දිනමින ප්‍රධාන පුවත් අතර වාර්තා කරනවා මුල් පිටුවේ දින 66කට පසු රට විවෘත වෙයි. අදින් පසු ඇඳිරි නීතිය රෑ 10 සිට අලුයම 4 තෙක් පමණයි කියලා දිනමින වාර්තා කරනවා. ඒ අතරේ හැබැයි මෙහෙම විවෘත වුණා වුණත් අද මව්බිම් පුවත්පතට වාර්තාවක් ගෙනන චාමර අමරසූරිය මීටරේ කඩන අය අත්අඩංගුවට කියලා වාර්තා කර සිටිනවා. ඒ වාර්තාව අනුව රට විවෘතයි හැබැයි මීටරේ කඩන්න බෑ. මීටරේ කඩන අය අත්අඩංගුවට ගන්නවා. සමාජ දුරස්වභාවයේ තබා නොගන්නා පුද්ගලයන් අද සිට අත්අඩංගුවට ගන්නා බව නීති දිසා භාර නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහත්මයා සඳහන් කරනවා. ඒ වගේම අජිත් රෝහණ මහත්මයා කියනවා දැන් කාලයකට පස්සේ අද සමහර විට ඔෆිස් යනවා ඇති. එහෙම ගියාට පස්සේ කාලෙකින් මේ හම්බුනේ කියලා අතට දෙන්න යන්න එපා. ඊට පස්සේ සිප වෙලඳ ගන්න බදා ගන්න යන්න එපා කියලා කියනවා. මීටරේ කැඩුවොත් අත්අඩංගුවට ගන්නවා. දැන් දවස් 66කට පස්සේ රට විවෘත වෙනවනේ. ඇයි මෙහෙම විවෘත කළේ කියන කාරණාව පිළිබඳව අද ලංකාදීප පත්තරේ විමසුම විශේෂාංගයේ සාකච්ඡාවක් පළ වෙනවා. සෞඛ්‍ය දේශීය වෛද්‍ය කාන්තා හා ළමා කටයුතු සමාජාරක්ෂණ මැතිනි නීතිඥ පවිත්‍රා වන්‍යාරච්චි මහත්මිය සමග ඇයි රට අරින්න තීන්දුව කළේ? එතනදී චාමින්ද මුණසිංහ සාකච්ඡාවේදී ප්‍රශ්නයක් අහනවා. නියම වෙලාවට රට වැහුවනම් තත්ත්වය මෙතරම් බරපතල නොවන බවට චෝදනාවක් තියෙනව නේද කියලා. ඇමතිනි උත්තර දෙනවා අපි නියම වෙලාවටත් කලින් රට වැසුවා. කොරෝනා මේ වගේ පාලනයට නතු කරගන්න අපට හැකි වුණේ ඒ නිසා. පළමු ශ්‍රී ලාංකික රෝගියා හමුවීමටත් පෙර අපි නිරෝධායන කඳවුරු ඇරියා. ලෝකේ මොන රටේද මෙහෙම නිරෝධායන කඳවුරු හැදුවේ? සියලු පහසුකම් මේවායේ හදන්න ඕනේ. සති දෙකකින් චීනි රෝහල් ඉදි කරා. හැබැයි රෝගීන් නොවන අය රෝහල් වල තිව්වෙන්නේ නැහැ. කොරෝනාවටම අපි බඩු මිල වැඩි කරන්න කටයුතු කරා කියන චෝදනාව පිළිබඳවත් අහනවා චාමින්ද මුණසිංහ. ඒකෙදි කියනවා දේශීය ආර්ථිකය නැගිටවන්නත් අවශ්‍යයි. යම් බදු වැඩි කිරීමක් කළේ ආනයනය කරන ද්‍රව්‍ය වලට බව මතක තියාගන්න. ආනයනය කරන ද්‍රව්‍ය වලට බව මතක තියාගන්න. ඒ අපේ නිෂ්පාදකය රැක ගන්නයි. අවසාන ප්‍රශ්න විදිහට අහනවා කොරෝනා දෙවෙනි රැල්ලක් සම්බන්ධයෙන් බොහෝ විට කියවෙනවා එවැන්නකට ඇති සූදානම් මොකක්ද කියලා. අමාත්‍යවරියගේ පිළිතුර පළමු රැල්ලටත් අපි සූදානම් වුණානේ. දෙවෙනි රැල්ලක් ඒවි කියලා මම හිතන්නේ නැහැ. බැරි වෙලාවත් දෙවෙනි රැල්ලක් ආවොත් පළමු රැල්ලට වගේම අපි සූදානම් කියලා මතුමිය මේ කියන්නේ. විශේෂයෙන්ම මේ පළවෙනි රැල්ල පාලනය කිරීම සඳහා සහයෝගය දීපු සෞඛ්‍ය අංශවල ආරක්ෂක අංශවල මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් අනිකුත් උපයෝගීතා සේවාවන් ජලය විදුලිය ප්‍රවාහන ආදී සේවාවන් ඒ සියලු දෙනාට කෘතවේදීත්වය පළ කරමින් මේ අතෙන්දී දැන් අර ලෝක තත්ත්වය ගැන කියද්දී දැන් නිරෝධායන කටයුතු ලෝකෙම රටවල් 3යි තමයි සාර්ථකව සිදු කරේ. ශ්‍රී ලංකාව, ඊශ්‍රායලය සහ වියට්නාමය.
ඒ නිසා තමයි මේ රටවල් වල සෑහෙන පාලනයක් කිරීමට හැකි වුණේ. මොකද ඒක ලෝක සෞඛ්‍ය බලධාරීන් පවා කියලා තියෙන කලුත් තත්ත්වයක් කියලා. ඒ වගේම අද ඉඳන් දැන් දින 66කට පස්සේනේ ලංකාවට වැඳෙන නීතිය ලිහිල් වෙන්නේ එකවර. ඒතකොට මේක අද ඉඳන් හුඟක්ම පරිස්සම් වෙන්න ඕන වෙනදටත් වඩා. මොකද අපි සමාජයට එනවා. නමුත් විනෝද චාරිකා මේ පාක් එකට යන්න ඒ වගේ දේවල් වලට සිනමා ශාලාවලට යන්න ඒවට තාම බෑ. තාම අත්‍යවශ්‍ය සේවා සහ රැකියාව සඳහා පමණයි. අනිත් දේ තමයි අපි දැන් හිතා ගන්නවා දැන් නීති රීති තියෙනවානේ. මේ නිරෝධායන නීතිය සමාජයේ අත්‍යවශ්‍යම අංගයක් කියලා අද ඉඳන් හිතා ගන්න. දැන් අපි යනකොට යතුරු පැදිය යනවා නම් හෙල්මට් එක දාගෙන යන්නේ. ලයිසන් එක දාගෙන යන්නේ. බඳපටිය දාගෙන යන කාර් එක යනකොට. ඒ වගේ දැන් මුඛාවරණය සහ අත්වසුම් ඒ වගේම මේ මීටරේ පරතරය කියන සහ දැත්සේදීම මේ අංග 4 මූලික නීතියක් කියලා හිතාගෙන ඉන්න. එතකොට මේක ටිකක් අර මතකයට එනවා නිතරම. අන්නේ පරිස්සම ඉතා වැදගත්. මොකද මේ தත්ත්වය තවදුරටත් පවත්වාගෙන යන නම් ඒ පරිස්සම අනුව තමයි අපි කටයුතු කරන්න ඕනේ. අපිට දැන් පුළුවන් අර අරුණ පුවත්පත වාර්තා කරන ලෝකයේ කොහොමද කොවිඩ් ව්‍යාප්තිය කියන කාරණාව සහ ලංකාවේ තත්ත්වය මොකක්ද කියලා වාර්තා කරන්න. ඒ අනුව ලංකාවේ කොවිඩ් රෝගීන් ව්‍යාප්තිය අරුණ පුවත්පත වාර්තා කරනවා 1182 දෙනෙක් රෝගීන් වාර්තා වෙනවා. ඊයේ හමු රෝගීන් ගණන 41යි. සූ ගණන 695යි, මියගිය ගණන 10යි. මේ අතරදී කියන්න ඕනේ අද පුවත්පත්වල තිබුණ නාවික හමුදාපතිතුමා කියනවා නාවික හමුදා රණවිරුවන් 623 දෙනෙකුට රෝගය වැළඳිලා ඉන් 312ක් දැන් සුව වී තිබෙන බව වාර්තා කළා. ලෝපුරා කොවිඩ් රෝගීන් 55,22775ක් මේ මිනිස්සු. මරණ 3,40,033ක්. ඒ අතර ඇමරිකා එක්සත් ජනපදයේ බ්‍රසීලිය දෙවන තැනට එනවා, රුසියාව තුන්වෙනි තැනට එනවා වැඩිපුරම කොවිඩ් රෝගීන් වාර්තා වීම අතින්. දැන් පේන්න තියෙන කාරණාව තමයි ආසියානු රටවල් නෙවෙයි විශේෂයෙන්ම ලතින් ඇමරිකානු කලාපය සහ යුරෝපය තමයි ආසාදිතයන් වැඩිපුරම වාර්තා වෙන්න පටන් ගන්නේ. හැබැයි ඇමරිකා එක්සත් ජනපදයේ බ්‍රසීලිය, ස්පාඤ්ඤය, මහා බ්‍රිතාන්‍ය මේ ආදී රටවල් අතරේ අපිට කියුබාව පිළිබඳව මේ ලයිස්තුව අහන්න ලැබෙන්නේ නැහැ. කියුබාවේ රෝගීන් 2000කට අඩු සංඛ්‍යාවක් තමයි වාර්තා වෙලා තියෙන්නේ. රෝගීන් 87 දෙනෙක් මිය ගියා කියලා වාර්තා වෙනවා. ඔවුන් සාර්ථකව රෝගය පාලනය කරන්න සමත් වෙලා තිනවා. එතකොට කියුබාවට කොහොමද පුළුවන් වුනේ? කියුබාව සම්බාධක මැද්දේ ඔවුන්ගේ සෞඛ්‍ය සේවය විශිෂ්ට අන්දමින් පවත්වාගෙන යනවා. මේක ලෝක දේශපාලනයේ කතාබහට ලක් වෙන මාතෘකාවක් වෙලා තියෙනවා. ලතින් ඇමරිකානු කලාපයේම කොවිඩ් ආසාදනයේ එහෙම නැත්නම් කොවිඩ් මාරයා විසින් බිලිගනිද්දී කියුබාවට පුළුවන් වෙලා තියෙනවා Tamanගේ ශක්තිය තවදුරටත් තහවුරු කරගන්න. අමතක කරන්න බෑ ටෙගුවෙරා ඒ විප්ලවවාදී සටන් සගයා සහ ෆිදෙල් කාස්ට්‍රෝ මම හිතා ඔවුන්ගේ පාලනය සමග තමයි කියුබාවේ මේ තත්ත්වය ආවේ. මොකද අපි දැක්කා මේ මදුරු වදුර කියුබාව සම්පූර්ණයෙන් තුරන් කරා. ඒ වගේම ඔබට මතකයිද 1990 දශකයේ මුලදී ශ්‍රී ලංකාවට ආධාර ලබා දුන්නා. කියුබාවෙන් වෛද්‍යවරුන් 400ක් පමණ ලබා දුන්නා. ඔවුන් වැටුප් ගෙව්වේ කියුබාවේ. තමයි වැටුප් ගෙව්වේ ලංකාවට සේවය. එහෙම තියෙද්දිත් ඒ කාලේ තිබුණු ආණ්ඩුව තිබුණ ඡන්දයක් එතින්දී හිටපු විදේශ අමාත්‍යවර ඒ.සී. හමීඩ් මහත්මයා කියුබාවට විරුද්ධව තමයි ඡන්දය ප්‍රකාශ කළා. අර වගේ ආධාරයක් තිබෙදී. නමුත් කියුබානු තාම ප්‍රතිවරයක් කිව්වා කොළඹ විශ්වවිද්‍යාල උත්සවයකදී අපි ඒත් ශ්‍රී ලංකාවට ආදරය කරන්නේ. මේ වගේ ඉතිහාසයක් මම මේ මතක් කරන කාර්ය නිසා. ඒ වගේම දිනු තවත් කාරණා දැන් නිව්යෝක් නගරයේ දිගටම මරණ සංඛ්‍යාව වැඩි වෙලා තිබුණේ. දැන් පළමුදා සහ පෙරේදා ඉඳන් 100න් අඩු මට්ටමට ඇවිල්ලා තියෙනවා නිව්යෝක් නගරයේ මරණ සංඛ්‍යාව. ඒකත් මම හිතන්නේ ඇමරිකාව පැත්තෙන් සුබවාදී ආරංචියක්. අපිට දැන් පුළුවන් යුද හමුදාපති ලුතෙනන්ට් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්ව මහත්මයාව ලයිව් වීව් තාක්ෂණ විෂය සම්බන්ධ කරගන්න බොහෝ දවසකට පස්සේ අපිට අවස්ථාව ලැබුණේ. ආයුබෝවන් සුබ උදෑසනක් යුද හමුදාපතිතුමනි. ආයුබෝවන් සුබ උදෑසනක් ඔබ දෙපළටම. ඔව් අපි කැමැති දැනගන්න ඊයේ දවස පිළිබඳව සමාලෝචනයක් මුලින්ම ඔබතුමාගෙන්. ඊයේ දවසේ ශ්‍රී ලංකාව තුළ කොවිඩ් ආසාදිතයන් 41 දෙනෙකු වාර්තා වුණා. 41 දෙනාගෙන් 40 දෙනෙකුම වාර්තා වන්නේ කුවේට් රාජ්‍යයේ සිට ශ්‍රී ලංකාවට රැගෙන ආපු පසුගිය දින දෙක තුන ඉදිරියේදී ගෙන ආපු 40 දෙනෙක්. ඊතුරු පුද්ගලයා ඩුබායි රාජ්‍යයේ සිට ශ්‍රී ලංකාවට රැගෙන ආපු පුද්ගලයෙක්. ඒත් එක්කම පෙරේදා රාත්‍රියේ පුද්ගලයෙක් මිය ගියා හෘදයාබාධයක් කියලා අවස්ථාවේ සමාන වුණා. නමුත් ඔහුගේත් පසුව PCR පරීක්ෂණ කිරීමෙන් අනතුරුව ඔහුටත් කොවිඩ් ආසාදනය වී ඇති බවට තහවුරු වුණා. මේදී විශේෂ වැදගත් වන්නේ කුවේට් රාජ්‍යයේ සිට පැමිණි මේ 40 දෙනා පෙරේදා දිනෙත් මේ ආකාරයෙන්ම කුවේට් රාජ්‍යයේ සිට 49 දෙනෙකු ආසාදයෙන් ලක් වුණා. මම ඉස්සෙල්ලාම කිව්වොත් ඊයේ දවසේ ගත්තොත් 476 දෙනෙකු ඒ 41 දෙනාත් එක්ක
මේ වන විට ශ්‍රී ලංකාව තුළ කොවිඩ් ආසාදිතයන් 476 දෙනෙකු විවිධ රෝහල් වල ප්‍රතිකාර ලබනවා. එයින් වැදගත් වෙන්නේ 695 දෙනෙකු ශ්‍රී ලංකාව තුළ කොවිඩ් ආසාදනය වෙලා ඔවුන් පිටත් ගොස් තිබෙනවා. ඒත් එක්කම ශ්‍රී ලංකාව තුළ මරණ 10ක් සිදු වෙලා තිබෙනවා. දැන් මේ ශ්‍රී ලංකාව තුළ ආසාදන කොවිඩ් ආසාදිතයන් දිහා බැලුවම වැදගත් වෙනවා විශේෂයෙන්ම ඊයේ දිනෙත් ඊට ඉස්සෙල්ලා දින කිහිපෙත් විශේෂයෙන්ම ඩුබායි සහ කුවේට් රාජ්‍ය වලින් පැමිණි අය වලින් තමයි විශාල වශයෙන් මේ ආකාරයෙන් ආසාදයෙන් ලක් කරලා තිබෙන්නේ. ඔව්. යුද හමුදාපතිතුමනි දැන් මේ කුවේට් පොකුර වාර්තා වීමත් එක්කම නිරෝධායනය කරන අතරදිනේ මේක වාර්තා වෙන්නේ. එතකොට දැන් කලින් වගේම අනිකුත් අය දවස් 14න් පස්සේ ගෙදර යවනවද නැත්නම් තවදුරටත් තියාගන්නවද? එහෙම තීරණයක් අරගෙන තියනවද මේ සම්බන්ධයෙන්? ඔව් මේකට ඉතින් මොවුන් සාමාන්‍ය නිරෝධායනය තවදුරටත් කරගෙන යා යුතුයි. නිරෝධායනය කරගෙන ගිහිල්ලා නිරෝධායන අවසන් වෙද්දී නැවත වතාවක් PCR පරීක්ෂණය කරලා ඔවුන් ආසාදයේ නෝ බවට අහරුවන් පසුව තමයි මේ ආකාරයෙන් ඔවුන් නිදහස් කිරීමට සිද්ධ වෙන්නේ. හොඳයි. අද සෞඛ්‍ය අමාත්‍යතුමියගේ ලිපියක් තිබෙනවා එතුමිය සමග කරපු සාකච්ඡාවක්. ඒකෙදි කියනවා පළමු කොරෝනා රෝගියා වාර්තා වෙන්නත් කලින්ම අපි නිරෝධායන කටයුතු ආරම්භ කළා. ඒකට මුල් ඒකේ කටයුතු බහරව හිටිය ඔබතුමා. ඒ වගේම එතුමිය කියනවා අපි සියලුම පහසුකම් ලබා දුන්නා කියලා. කොහොමද මෙහෙම කෙටි කාලයක් ඇතුළත දවස් දෙකක් ඇතුළත පිරිස වැඩි වුණා? කොහොමද මේ පහසුකම් ලබා දුන්නේ ඔබතුමාලා? පහසුකම ලබා දෙන්න ඉතින් මෙහෙමයි. හමුදාව කියන්නේ ඒකයි, ත්‍රිවිධ හමුදාව කියන්නේ ඒකයි. බැහැයි කියලා දෙයක් නැහැ කියලා අපි හැම වෙලාවෙම කියන්නේ. ඉතින් අපිට කෙසේ හෝ රටේ අවශ්‍යතාවය රජය දැනුම් දෙනවා නම් රටේ ජනතාව වෙනුවෙන් කරන ක්‍රියාවලියක් ආවම කොයිතරම් අපහසු වුණත් අපි ඒ ක්‍රියාවලිය කරන්න බැඳිලා ඉන්නවා. බැහැයි කියලා දෙයක් නැහැ. ඉතින් හැම දෙයක්ම අපි හැම වෙලාවෙම කියනවා වගේ නොහැක්කක් නොමැත කියන එක. ඉතින් ඒකින්ද කෙසේ හෝ මේ කළ යුතුයි. ඉතින් අපහසුකම් තියෙන්න පුළුවන්. අපහසුකම් තිබ්බත් අපි සෑම විටම මේ දේ කරන්න කටයුතු කරන ලබනවා. ඔය යුද හමුදාපතිතුමනි දැන් විදේශ රටේ ඉඳන් පැමිණෙන පිරිස් දැන් අපි දැක්ක කුවේට් සහ ඩුබායි වලින් දැන් මේ කොරෝනා තත්ත්වයක් ඇති වෙලා තියෙනවා ගේන අය අතර දැන් එතකොට මේ ගේන පිරිස් නිරෝධායන සඳහා ඉඩකඩ ප්‍රමාණවත් තරම් තියෙනවද මධ්‍යස්ථානවල? ඒ සම්බන්ධයෙන් මොකද තියෙන සූදානම? මේ වගේම ඔබතුමාලගේ කොහොමද තියෙන පරිස්සම? මොකද ගුවන්තොටු පොලේ ඉඳලා නිරෝධායන මධ්‍යස්ථාන වලට ගෙනියන්න ඕන. ඒතකොට නිරෝධායන මධ්‍යස්ථාන වලදී උපකාර කරන අය ඒ සේවා කරන අය ඉතා පරිස්සම් වෙන්න ඕන. මෙන්න මේ කාරණා දෙක ගැනත් ඔබතුමාගෙන් යමක් දැනගන්න කැමතියි. එහෙමයි අපි කුවේට් විශේෂයෙන්ම මේ අද පෙර දෙක රටවල තමයි බහුතරයක් ලබා ගැනීමට හැකියාව තියෙන්නේ. ඉතින් මෙසේ ගෙනෙද්දී යම්කිසි ආකාරයක අපිට ඉඩ පහසුකම් වල ප්‍රශ්නයක් තියෙනව නැතුව නෙමෙයි. ඒ අනුව අපි හැකි පමණ තමයි සැලසුමකට අනුව රජය විසින් මේ ආකාරයෙන් ගෙනියන්න ලබන්නේ. නමුත් අපි ඒත් එක්කම මේිට පිළියමක් වශයෙන් තමයි රටේ පිටරටවල ඉන්න අපගේ ජනතාව ඉල්ලීමක් කරන ලබුවා හෝටල් වල වුණත් අපි ඇවිල්ලා ඉන්නම් කියලා. ඉතින් හෝටල් වල කිව්වට අපි හෝටල් එක කතා කරගෙන ඉතාමත්ම සාධාරණ මුදලකට ඒ හෝටල් වල සංඛ්‍යාත් එක්ක බලමු සාධාරණ මුදලකට අපි හෝටල් වල කාමරයක් ලබා දීමට කටයුතු කරන ලැබුවා. හෝටල් වලදී තියෙන විශේෂම කාමර තියෙන හින්දා අර පුද්ගලයෙක්ගෙන් තවත් පුද්ගලයෙක්ට කෙසේ හෝ අර මේ ආසාදනය වීම ගොඩක් අඩු තත්ත්වයක් පවතිනවා. ඉතින් මේ අනුව හෝටල් වල අපි නිරෝධායන කිරීමට විශේෂම යුද හමුදාවෙන් ඒ නිරෝධායන කරගන්නේ. ඉතින් මේ ආකාරයෙන් කරන්න කටයුතු සිද්ධ කරලා තිනවා. ඒ ආකාරයෙන් හෝටල් වලට එනවා නම් සමහරලාට මීට වැඩි සංඛ්‍යාවක් ලබා ගැනීම හැකියාවක් තිබෙනවා. නමුත් යම් කිසි සුළු සංඛ්‍යාවක් හෝටල් වලට ගියත් අනිත් කට්ටිය අපි රජයේ යුද හමුදාව නාවික සහ ගුවන් හමුදාව නිරෝධායන මධ්‍යස්ථාන වලට තමයි යොමු වන්නේ. ඉතින් එහිදී අපි සංඛ්‍යාවක් වෙනවා දැනට මම හිතන්නේ 4649 දෙනෙකු අදටත් නිරෝධායන වෙනවා. අපිට 6000ක් වගේ සංඛ්‍යාවක් අපි සාමාන්‍ය 6000ක් 7000ක් ආසන්න සංඛ්‍යාවක් නිරෝධායන මීට ඉස්සෙල්ලත් කරලා තිබෙනවා. ඔබතුමාලා කරපු කැපකිරීමේ ප්‍රතිඵල විදියට දවස් 66කට පස්සේ අද රට විවෘත වෙනවා. හැබැයි නිරෝධායන නීති තවදුරටත් ක්‍රියාත්මකයි. මාර්ග බාධක ආදිය ක්‍රියාත්මක වෙනවද සහ පොදුවේ මහජනතාව විදියට අපිට මොනවාද දෙන පණිවිඩය ඔබතුමා? ඔව්
රට විවෘත වෙනවා කියන්නේ අර සියලුම දිස්ත්‍රික් වලින් ඇඳරි නීතිය යම්කිසි කාල පරාසයකට විශේෂයෙන්ම සන්ධ්‍යා භාගයේ රාත්‍රී කාලේ දරුණම විවෘත කළා තිබෙනවා. ඉතින් රටේ ජනතාවට කිව යුත්තේ මේ ඔබ විසින්ම ලබාගත් ජයග්‍රහණයක් හැටියටයි මේ දේ සිද්ධ වෙන්නේ. නිරෝධායන මධ්‍යස්ථානවල තවදුරටත් ආසාදිතයන් අපිට හමු වෙන්න හැකියාවක් තියෙයි. ඒකයි රටේ තිබ්බ හොඳ සැලසුමක් අනුව කරපු හින්දා මේ තත්ත්වය ඇති වුණේ. ඇත්තටම මාර්තු 31 වෙනිදාගෙන් පස්සේ නැත්නම් අප්‍රේල් 31 වෙනිදාෙන් පස්සේ ශ්‍රී ලංකාව තුල විශේෂ සමාජය තුල කිසිම ආසාදිතයක් සොයාගත්තේ නැහැ. මේ අද පමණක් නෙමෙයි අතන අප්‍රේල් මාසේ 31 වෙනිදා මේ තත්ත්වය ඇති කරගත්තේ. ඉන්පසුව හමුණු සියල්ලක්ම හමුනේ නිරෝධායන මධ්‍යස්ථානයක් තුල. ඉතින් මේ නිරෝධායන මධ්‍යස්ථානයක් තුලට යොමු කර ගැනීමට තරම් අපිට සැලසුම් තිබිච්ච හින්දා තමයි මේ හැකියාව ලැබුණේ. ඉතින් මේ දැන් කියන්න තිබෙන දැන් මේ ඔක්කොමත් එක්ක නිරෝධායන මධ්‍යස්ථාන තුලින් තවදුරටත් යම්කිසි ප්‍රමාණයක් හමුවන්න පුළුවන්. ඒක අපේ පාලනයක් යටතේ තියෙන්නේ. සමාජය තුල කෙසේ හෝ මේ ශාරීරික දුරස්ථභාවයන් රැක ගැනීමත් ඒ සෞඛ්‍ය උපදෙස් වලට අනුව කාර්යාලයේද නිවසේද මගතොටද මේ ආකාරයෙන් අනිවාර්යයෙන්ම ක්‍රියා කළ යුතුයි. මන්ද කොවිඩ් තාම සම්පූර්ණ සමාජය තුල මේ අවස්ථාව වෙන විට පහළ තිබ්බට යම්කිසි පිටරටවල වලින් පැමිණෙන අයගෙන් දෙවනුව තුන්වෙනුව හරි පැමිණලා පසුව මේ ආකාරයෙන් ආසාදෙන් ලක් වෙන්න හැකියාවක් නැතුව නෙවෙයි. ඒත් එක්කම පිටරටවල තවමත් කොවිඩ් තිබෙනවා. ඒකින්ද මේ සම්පූර්ණ කාරණා සැලකිල්ලට ගත්තන් පස්සේ අපි ඉතාමත්ම කාරුණික අපගේ ජනතාව ඉල්ලා සිටිනවා මාර්තු 10 වෙනිදාට ඉස්සෙල්ලා පෙර පරිදි කටයුතු නොකර ඒ කාලේ හිටපු ආකාරයට තාම ඉන්න හැකියාවක් නැහැ. අර ශාරීරික දුරස්ථභාවයන් රැකගෙන කටයුතු කරන්න කියන එක තමයි ඉතාමත්ම කරුණාවෙන් ඔබ විසින් ලබාගත් මේ ජයග්‍රහණය රැක ගැනීමට ඔබ විසින්ම ක්‍රියා කළ යුතුයි කියන එකයි කියන්න තියෙන්නේ. ඔව් සූතිය යුද හමුදාපති ලෙෆ්ටනන්ට් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාණනි ඔබතුමා ඊටාම මේ නිහතමානීව සඳහන් කළා මේ ජයග්‍රහණය ඔබ විසින් ලබාගත් ජයග්‍රහණයක් කියලා මහ ජනතාවට කියන්නේ සාමාන්‍ය ජනතාවන අපට ඒ ගෞරවය නැවත වතාවක් පැලඳුවා. බොහොම ස්තුතියි පිළිබඳව සහ මෙතනදී මතක් කරන තවත් කාරණයක් අද මව්බිම් පුවත්පතෙත් කියලා තිබුණා මේ කළුතර තරු හෝටල් වල නිරෝධායන වන අයගේ සීමාව පණී කියලා. අර කළුතර නිරෝධායන මධ්‍යස්ථාන වලට ආවේ ටිකක් ලොකු රටවල් වලින් ආපු අය ඉංග්‍රීසි කතා කරන අය කියලා එකක් තිබුණා. ඒක නිසා ඔවුන් පාලනය කරගැනීමේ ටිකක් අපහසුතාවයක් තිබෙන නිසා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් තමන්ගේ කටයුතු වලින් තවදුරටත් මේක මෙහෙම තිබුණොත් ඉවත් වෙන්න තීරණය කළා කියලා වාර්තා කරලා තිබුණා. අපි සූදානම් පළවෙනි විරාමය ලබන්න අද දවසේදී. දැන් ඒකනම් ප්‍රශ්නේ මොකක්ද උත්තරේ? ඒ කියන්නේ දැන් කුවේට් වලින් එන පොකුරණන් ප්‍රශ්නේ මොකක්ද ඒකට උත්තරය? අද ලංකාදීපේ වාර්තා කරනවා රටින් එන අය සීමා කිරීමක් ප්‍රශ්නාර්ථයක් එක්ක වාර්තා කරනවා. කාල පරතරයකට ගෙන්වීම සුදුසුයි සෞඛ්‍ය සේවා ප්‍රධානී අනිල් ජාසිංහ මහතා කියයි කියලා සුජිත් හේවාජූලිගේ වාර්තා කරනවා. ඒත් එක්කම මේකට අදාළ කාරණා කීපයක් ලංකාදීප පුවත්පතේ සිරස්තල විදියට පළ කරන නිසා ටක් ගාලා ඒ ටික කියන්න පුළුවන්. කටාර් වලින් 273ක් ගේන ගුවන් යානය නතර කරයි කියලා ලංකාදීපයට වාර්තා කරන කටුනායක TKG කපිල ශ්‍රී ලාංකිකයන් 273 දෙනෙකු කටාර් රාජ්‍යයේ ඉඳලා අද ලංකාවට ගෙනීමට සැලසුම් කර තිබුණා. නමුත් අර තීරණය අනුව මේ ගුවන් ගමන නතර කරලා තිබෙනවා. අද රටම ඇරෙයි කුවේට් සිට කතක් මියයි 10 වෙනි මරණය අවසනාවන්ත විදියට ඊයේ දවසේදී වාර්තා වෙන්නේ. ඒ මීට දින කිහිපයකට කලින් කුවේට් වල සිට පැමිණ නිරෝධායන මධ්‍යස්ථානයක ඉඳලා අන්තිමට කොවිඩ් ආසාදිත බවට හඳුනාගත් කාන්තාව පයාගල ප්‍රදේශයේ කාන්තාවගේ මිය යාම පිළිබඳව වාර්තා කරනවා. ඒ වගේම පොසොන් පෝදිනත් නිවෙස් වලටම වී ආගමික කටයුතු වල යෙදෙන්න මල්වතු අස්කිරි ලේකකාධිකාරී නාහිමිවරු ඉල්ලති. ඊළඟට කුවේට් සිට 67කට කොරෝනා ලංකාදීපේ වාර්තා කර සිටිනවා. කුවේට් සිට 67කට කොරෝනා නාවික කොරෝනා පොකුර හොඳටම පාලනය වෙලා කියන කාරණාවත් විශේෂඥ වෛද්‍ය පබා පලිහවඩන මහත්මිය සඳහන් කරනවා. එතුමියගේ මූලිකත්වයෙන් විශේෂයෙන්ම පරීක්ෂණ කණ්ඩායමක් ක්‍රියාත්මක කරනවා වැලිසර නාවික හමුදා කඳවුරේ තත්ත්වය පිළිබඳව. තත්ත්වය හොඳටම පාලනය වෙලා කියලා ඒ අනුව සඳහන් කරනවා. ඊළඟට අද මව්බිම් පුවත්පතට ගියොත් මව්බිම් පුවත්පතේ
ජේටිද සිල්ව වාර්තා කරනවා රට සිට එන අය නිරෝධායනට පෙර PCR කරන්න කියලා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ඉල්ලීමක් කරනවා. රට සිට එන අය නිරෝධායනට කලින් PCR කරන්න කියලා ලංකාවේ කොරෝනා 1182ට වාර්තා වීමත් එක්ක තමයි මේක යෝජනා කර සිටින්නේ. ඒ ඊළඟට අපි දිනමින පුවත්පතට ගියොත් දිනමින පුවත්පත කියනවා හෝටල් අවන්හල් අද සිට විවෘතයි. එහෙම විවෘත වුණත් අද මව්බිම් පුවත්පත කියන විදියට නම් හෝටල් ඇරියට වාඩි වෙලා කන්න බොන්න බෑ. එහෙනම් මොකද්ද මේ කියන්නේ? අද මව්බිම් පුවත්පත කියන හෝටල් ඇරියට අවන්හල් සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදය යටතේ අද විවෘත කළා වුණාට පාරිභෝගිකයන්ට කිසිසේත්ම සේවා ස්ථානයන්හි අසුන්ගෙන ආහාර පාන අනුභව කිරීමට කිසිදු අවසරයක් ලබා දී නැති බව ශ්‍රී ලංකා මහජන පරීක්ෂකවරුන්ගේ සංගමේ සභාපති උපුල් රෝහණ මහතා මව්බිමට පැවසිය. කෙසේ වෙතත් පෙට්ටි කඩ තවදුරටත් විවෘත කළ නොහැකි බවත් මාර්ග දෙපස ඇති තේ කඩ හෝටල් විවෘත නොකර පෙර පරිදිම ආහාර ඇණවුම් බෙදා හැරීමට පමණක් විවෘත කිරීමට උපදෙස් ලබා දී ඇති බවත් ඔහු සඳහන් කළ තිබෙනවා. විවෘත කිරීමට අවසර ලබා දී ඇති හෝටල් සහ අවන්හල්හි කාර්ය මණ්ඩල සහ සේවකයන්ට සේවා සපයන්නන්ට වගේම පැමිණෙන පාරිභෝගිකයන්ට මුඛ ආවරණ අත්වැසුම් පැළඳීම අනිවාර්ය කර ඇති බවත් දෑත් පිරිසිදු කිරීමට විෂ බීජනාශක දියර හෝ සබන් තැබීම අනිවාර්ය බවත් සඳහන් කළ තිබෙනවා. ඒ කියන්නේ හෝටල් ඇරියා වුණාට ගිහිල්ලා කන්න බෑ. තවත් කාරණාවක් තියෙනවා මේ මංගල උත්සව 100 දිනකට සීමා කරයි කියලා දිනබින පුවත්පත වාර්තා කරනවා. මගුල් කන්න පුළුවන්. හැබැයි උපරිමයේ 100ක් එක්ක නුවන් කොඩිකාර දිනබින පුවත්පතට වාර්තා කරනවා. මේ අතරේ අද අරුණ පුවත්පත සඳහන් කරපු තවත් කාරණාවක් තමයි විවෘත කිරීමට අවසර නොදීම නිසා කොළඹ ගම්පහ බාර් හිමියෝ සටනට බසිත කියලා උදේජීව ඒකනායක අරුණ පුවත්පතට වාර්තා කරනවා. ඒ අනුව සුරාබදු දෙපාර්තමේන්තුවට එරෙහිව එන්තරවාසියක් යවන්න තීරණය කළ තිබෙනවා. කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල බලයලත් මත්පැන් අලවිසල් විවෘත නොකිරීමට ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් මෙහෙම හොයාගෙන යද්දී අද ලංකාදීප පුවත්පත සහ මව්බිම් පුවත්පත සඳහන් කරන කාරණාවක් තමයි විශේෂයෙන්ම ලංකාදීප පුවත්පතේ ඇතුල් පිටුවකට ගියොත් අපිට හඳුනා ගන්න පුළුවන්. ලංකාදීප ඇතුල් පිටුවේ 7 වෙනි පිටුවේ වාර්තා කරනවා නිරෝධායන නීති කැඩුවයි හූල්ට එරෙහිව පරීක්ෂණයක් විනය පරීක්ෂණයක් නොවේ. නිරෝධායන නීති කැඩුවයි හූල්ට එරෙහිව විශේෂ පරීක්ෂණයක් වැඩපළන පොලිස්පති නියම කරයි. මහාචාර්ය රත්නජීවන් හූල් මහතාගේ දියණිය නියම දින වකවානුවතල නිරෝධායන වූයේද? ඒ සඳහා ඇය සහතිකයක් ලබාගෙන තිබේද? යාපනයේ නිවසේ දින 14ක කාලයක් ඇය ස්වයං නිරෝධායනට භාජනය විය යුතු බවට නියෝග කර තිබියදී සිද්ධිය වූ දින රත්නජීවන් හූල් මහතා සමග යාපනයේ සිට එම රටේ කී දෙනෙකු ගමන් ගත්තේද? ඔවුන් කවුරුන්ද? ඔවුන් සියලු දෙනා ඇඳිරි නීති බලපත්‍ර ලබාගෙන තිබුණේද? යන කරුණු සම්බන්ධයෙන් මේ පරීක්ෂණය සිදු වෙන බව සඳහන් වෙනවා. මොකද මහාචාර්ය ජී.එල්. පීරිස් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සභාපතිවරයාත් ඊයේ පැවතිච්ච ප්‍රවෘත්ති සාකච්ඡාවකදී සඳහන් කළා මහාචාර්ය හූල්ටත් නිරෝධායන නීතිය නොඅඩුව ක්‍රියාත්මක වේ යුතුයි. රටේ අනෙක් මිනිසුන්ට ඒ නීතිය ක්‍රියාත්මක වෙනවා නම් මහාචාර්ය හූල්ට ඔහුගේ පවුලේ අයට කියලා විශේෂයක් ලැබෙන්නේ නැහැ. ක්‍රියාත්මක වෙන්න ඕනේ. මහාචාර්යවරයාගේ මේ ක්‍රියාව නිසා මැතිවරණ කොමිසම සම්පූර්ණයෙන් වසා දැමීමේ අවදානමක් ඇතිවන සිද්ධියක් නිර්මාණය වුණු බව මහාචාර්ය ජී.එල්. පීරිස් මහත්මයා ඊයේ ප්‍රකාශ කර සිටිනවා. ඒ අතරේ මව්බිම් පුවත්පත කියනවා හූල් වැඩට ගේන්න රියදුරෝ බෑ කියති කියලා. හූල් වැඩට ගෙන්න රියදුරෝ බෑ කියති. මොකද පහුගිය දවසක මේ ආන්දෝලනාත්මක සිදුවීම සිදු වුණු දවසේදී යාපනයේ සහකාර මැතිවරණ කොමසාරිස්වරයාගේ කැබ් රථයෙන් තමයි මහාචාර්ය හූල් එන්නේ. එතකොට ඒ කැබ් රථයේ රියදුරා මේ වෙන විට නිරෝධායනට ලක් කරලා තියෙනවා. ඒ නිසා අනිකුත් රියදුරුන් මේ රත්නජීවන් හූල් රැගෙන ඒම ප්‍රතික්ෂේප කළා තිබෙනවා. ඒ තත්ත්වය වාර්තා කරන අතරතුරදී අද අරුණ පුවත්පත කියනවා හූල් දියණිය මැතිවරණ කොමිසමට පැමිණීම පිළිබඳව කොමිසමේ CCTV දර්ශන පොලිසියට ලබාගත් බව සාලිය කුමාර ගුණසේකර වාර්තා කරනවා. අද අරුණ පුවත්පත මැතිවරණ කොමිෂන් සභාවේ සමාජික මහාචාර්ය රත්නජීවන් H. හූල් විදේශගතව සිට පැමිණ සිය දියණිය මැතිවරණ කොමිෂන් සභාවට කැඳවාගෙන පැමිණීමේ සිද්ධියට අදාළව පොලිසිය විසින් මැතිවරණ කොමිෂන් සභාවෙන් CCTV දර්ශන ලබාගෙන ඇති බව වාර්තා කර සිටින්නේ අද අරුණ පුවත්පත. ඒත් එක්කම අපිට යන්න පුළුවන් අද ජාතික පුවත්පත් ඊළඟට වාර්තා කරන තවත් කාරණා කීපයක් තියෙනවා. ඒ තමයි දිනමින පුවත්පතේ මුල් පිටුවේ වාර්තා කරනවා
පාලනීය වූ කොරෝනා තත්ත්වය යටතේ මැතිවරණය පැවැත්වීමට සූදානම් වෙනවා කියලා මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහත්මයා කරන ප්‍රකාශය ඒ අනුව සුභාෂිනී සේනානායක සහ උපාලි කරුණාරත්නයි වාර්තා කරන්නේ පාලනීය වූ කොරෝනා තත්ත්වයක් යටතේ මහ මැතිවරණය පැවැත්වීමට සූදානම් වන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහත්මයා දින මිනිට ප්‍රකාශ කර තිබෙනවා. ශ්‍රේෂ්ඨ අධිකරණයේ හමුවේ ගොනු කර ඇති පෙත්සම්වල තීන්දුව ලැබීමෙන් පසු මැතිවරණය පැවැත්වීම පිළිබඳව අවසන් තීරණය ගන්නා බවත් දේශප්‍රිය මහත්මයා සඳහන් කරලා තිබෙනවා. සෞඛ්‍ය නිර්දේශයටතේ පවතින සමාජ දුරස්වභාවය අත් පිරිසිදු කිරීම මුඛාවරණ භාවිත කිරීම යන කරුණු මත මහ මැතිවරණ පැවැත්වීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාවේ නිලධාරීන් සමග අවසන් සාකච්ඡාවක් මේ සතියේ පැවැත්වෙන බව කොමිෂන් සභාවේ සභාපතිවරයා කියා තිබෙනවා. කොහොමුණත් මැතිවරණයේ ගැන තීන්දුව ගන්න අධිකරණයේ තීන්දුව ආවයින් පස්සේ කියලා කියනවා. මැතිවරණ කොමිෂන් සභාවට සාමාන්‍ය සිරිත සහ පුරුද්ද තියෙන්නේ අධිකරණයේ කිව්වයින් පස්සේ තමයි ඡන්ද කරලා 2008 පළාත් පාලන මැතිවරණයේ තිබෙත් එහෙමයි. මැතිවරණය පැවැත්වීමට නිර්දේශ ජනාධිපති ලේකම්ට දුන්නා කියලා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහත්මයා කරන ප්‍රකාශයත් අද දින මින වාර්තා කරනවා. ඒ අනුව පෙරළල බලන්නම් ඇතුළු පිටුව පෙරළල බැලුවම කියනවා COVID-19 වෛරසයේ නව ව්‍යාප්තියක් සිදු නොවුනොත් කිසිදු ගැටලුවකින් තොරව මැතිවරණය පැවැත්විය හැකි බව වෛද්‍ය ජාසිංහ මහත්මයා සඳහන් කරනවා. එතුමා කියන්නේ COVID-19 වෛරසයේ නව ව්‍යාප්තියක් සිදු නොවුනොත් කියන කාරණාවත් එක්ක ඒත් එක්කම අද මව්බිම් පුවත්පතේ මුල් පිටුවේ පළ වෙනවා මැතිවරණ කොමිෂමේ බලය කොමසාරිස් ජෙනරාල්ට පැවරිය යුතුයි කියලා හිටපු අගවිනිසුරු සරත්ෙන් සිල්වා මහත්මයා කරන ප්‍රකාශයක් ජේ.ටී.ද සිල්වා අද මව්බිම් පුවත්පතට වාර්තා කරනවා. ඒ අනුව මැතිවරණ කොමිසමේ බලය ඇයි මැතිවරණ කොමසාරිස් ජෙනරාල්වරයාට පවරන්න කියලා හිටපු අගවිනිසුරයා යෝජනා කරන්නේ. මේ වන විට ජනාධිපතිවරයා නිකුත් කළ ගැසට් නිවේදනය මගින් නාම යෝජනා දිනය හැරෙන්නට අන් සියලු කටයුතු අතපසු වී ඇති බව හිටපු අගවිනිසුරුවරයා සඳහන් කරනවා. මුළු රටේම ජනතාවගෙන් විශාල ජනවරමක් ලබා සිටින රාජ්‍ය નાයකයා සහ විධායක බලය මෙම අතපසු වීම හරහා හැල්ලුවට ලක් කිරීමක් සිදු කර ඇති අතර ව්‍යවස්ථාවේ විධිවිධාන පැහැරහැරීමක්ද සිදු කර ඇති බව තමයි මේ පැහැරහැරීම සිදු කර තිබෙන්නේ මැතිවරණ කොමිෂන් සභාව විසින් බව තමයි සරත්ෙන් සිල්වා මහත්මයා අවධාරණය කරන්නේ. ව්‍යවස්ථාදායක බලයේ තිබෙන පාර්ලිමේන්තුවත් 2017 නොවැම්බර් සිට පළාත් සභාත් යන දෙකම අක්‍රිය වී තිබෙන අවස්ථාවක පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීම පිළිබඳව මීට වඩා උනන්දුවක් දක්විය යුතු ඇතැයි සරත්ෙන් සිල්වා මහත්මයා සඳහන් කරනවා. ඒ අනුව පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමේදී මැතිවරණ කොමසාරිස් ජෙනරාල්වරයා වෙත වගකීම් පවරා නොදී සියලු වගකීම් කොමිෂන් සභාව සතුව තබාගෙන ක්‍රියා කිරීම නිසා අවුල් සහගත තත්ත්වයක් නිර්මාණය වී ඇතැයි සරත්ෙන් සිල්වා මහත්මයා ප්‍රකාශ කරනවා. කොමිෂමේ ගත්තම ඒක ව්‍යුහය ගත්තම එහි අධ්‍යක්ෂ ජෙනරාල්වරයා තමයි බලය තියෙන්න ඕන. මොකද සමන් ශ්‍රී රත්නායක මහත්මයා පත් කරන්නේ මැතිවරණ කොමිෂමේ කටයුතු කාර්යක්ෂම කරන්න. දැන් අපි දන්නවා දැන් මේ සෞඛ්‍ය ශාස්ත්‍රයට මේ කොමිෂමක් තිබුණා නම් දැන් රටේ තත්ත්වය මොකක්ද වෙන්නේ? මේ හූල් වගේ කෙනෙක් ඒ කොමිෂමේ හිටියනම් පොඩ හිතන්න. ඒ නිසා මැතිවරණ කොමිෂමේ ක්‍රියාකාරීත්වය සඳහා තමයි අධ්‍යක්ෂ ජෙනරාල්වරයෙක් පත් කරන්නේ. නමුත් ඔහුට බලය දෙන්නෙත් නැහැ. ඔහුට නිකන් අර අතපය ගැට ගහලා කියනවා පීනන්න කියලා වගේ වැඩක්. ඒ නිසා මේවා තමයි නීති රීති සකස් වෙන්න ඕන. මොකද මේ මැතිවරණ කොමිෂමට තියෙන බලය ඔවුන් තේරුම් ගන්න ඕන. ඉතින් මුලින්ම මැතිවරණේ මුලින්ම කල් ගියාට පස්සේ ඔවුන් දිනය තීන්දුව කරේ නැහැ. ඒ ගැන මතක් කරාට පස්සේ තමයි දිනය තීන්දුව කරේ. ඊට පස්සේ දැන් කියනවා අධිකරණයෙන් තීන්දුවක් එනකන් අපි මුකුත් ඒ කියන්නේ ඉදිරි කටයුතු කරන්නේ නැහැ කියලා. නමුත් නීතිපතිවරයා කිව්වා ඉදිරි කටයුතු කරගෙන යන කියලා මීට සති 3කට විතර කාලේ. ඉතින් ඒකෙම තේරෙනවා මේ හූල් මහත්මයා සමග අපගේ පෞද්ගලික තරහක් නැහැ. නමුත් හූල් මහත්මයා මොකක්ද කරන්නේ? මේක අරාජික කරනවද? දැන් උදාහරණ ගන්නකෝ. දැන් අධ්‍යාපන අමාත්‍යාංශය තිබුණා මේ වගේ කොමිසමක් මොකද වෙන්නේ? සෞඛ්‍ය අමාත්‍යාංශය තිබුණා කොවිඩ් යටතේ මොකද වෙන්නේ? මේ වගේ කඹැදිල්ලක් තිබුණා මොකද වෙන්නේ? හැම දෙයකටම මේ අධිකරණයට. ඒ නිසා මම හිතන්නේ නිරෝධායනයටත් අධිකරණයට යයි සමහර විට නිරෝධායන නීති ගේන කලින් අධිකරණයට ගිහිලා මතය විමසන්නේ කියයි. ඒ නිසා මේව වහාම වෙනස් වෙන්න ඕන නීති රීති තමයි. මොකද ආණ්ඩුවට තුනෙන් දෙක බහුතරයක් අවශ්‍ය වෙන්නේ මෙන්න මේවා ලිහිල් කරගන්න. ඡන්දය සහ පාර්ලිමේන්තුව පිළිබඳ කතා ඉවර නැහැ. ඊළඟ පාර්ලිමේන්තුවේදී 100කට එළියට යන්න සිද්ධ වෙනවා කියලා තියෙනවා. වාර්තා කරන්න සූදානම් විරාමෙන් පස්සේ. සටන තියන්නේ කාලය එක්ක 22 වෙනිදා තිබුණා බෞද්ධ උපදේශක කාරක සභාවේ බෞද්ධ උපදේශක සභාවේ දෙවන හමුව ඒ පිළිබඳව වාර්තා කරනවා මව්බිම 8 වෙනි පිටුව පුරා පිටුවක් වාර්තා කරනවා ජාතික ආරක්ෂාව ගැන මාසතු වගකීම උපරිමයෙන් ඉටු කරනවා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්මයා කරපු ප්‍රකාශය බුද්ධි අංශ ඇතුළු ආරක්ෂක අංශවල අන්තවාදීන් ගැන විමර්ශනයට උපදෙස් ලබා දී තිබෙනවා බුද්ධි අංශ ඇතුළු ආරක්ෂක අංශ
වලට උපදෙස් ලබා දීලා තියෙනවා අන්තවාදීන් ගැන විමර්ශනය කරන්න. මේ අවස්ථාවට වැඩම කළ සංඝරත්නයේ සඳහන් කරපු අදහස් මව්බිම් පුවත්පත නැවත වතාවක් සිහිපත් කරනවා. අපේ දෙමළ බෞද්ධයන් අමතක නොකර ජාතීන් අතර සුහදතාව වර්ධනය කර ගැනීමට කටයුතු කරමු කියලා තිරිකුණාමලේ ආනන්ද නාහිමියන් පවසනවා. බෞද්ධ නායකයන් හොඳ බෞද්ධ නායකයන් ගොඩනගා ගැනීමට වැඩපිළිවෙලක් රටට අත්‍යවශ්‍යයි. වේදරුවේ උපාලි අනුනායක හාමුදුරුවෝ රටේ කටයුතු කාරණා ඉතාම ප්‍රවේශමෙන් බුද්ධිමත්ව සිද්ධ කිරීම වැදගත්. නියංගොඩ විජිතසිරි අනුනායක හාමුදුරුවෝ නියංගොඩ විජිතසිරි අනුනායක ස්වාමීන් වහන්සේ සමහරකුගේ නොසලකිලිමත් හැසිරීමෙන් යලි රැල්ලක් ඇතිවීමට ඉඩකඩ තිබෙනවා කියලා කිරින්දේ අස්සජි හාමුදුරුවෝ පවසනවා. මුහුදු මහා විහාරය සම්බන්ධයෙන් ගත පියවර ඉතාමත් වටිනවා. ගන්තුදේ අස්සජි හාමුදුරුවෝ පවසනවා. හොඳ ක්‍රමවේදයක් සකස් කර පාසල් කඩිනු ආරම්භිය යුතුයි. ගොඩගම මංගල හාමුදුරුවන්ගේ අදහස. ආණ්ඩුවෙන් ආණ්ඩුවට වෙනස් නොවන ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් අවශ්‍යයි කියලා කොම්පිටියේ ශ්‍රී සුසීල හාමුදුරුවෝ පවසනවා. රටට විනාශකාරී ලෙස කටයුතු කරන ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍ය නියාමනය කළ යුතුයි කියලා පල්ලේගම හේමරතන නාහිමිපාණන් වහන්සේ පවසනවා. ජාතික ආරක්ෂාව ගැන මාසතු වගකීම උපරිමයෙන් ඉටු කරනවා කියලා ජනාධිපතිතුමා හිම ප්‍රකාශ කරන්නේ. ඒ අතරේ අද ලංකාදීප පුවත්පත වාර්තා කරනවා සැබෑ ආර්ථිකයේ තොරතුරු රටට හෙළි කරන්න ඕනේ, ආර්ථිකයේ සැබෑ තොරතුරු රටට හෙළි කරන්න ඕනේ කියලා එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහත්මයා ප්‍රකාශයක් කරනවා. ඒ අනුව 2019 වසරේ සිට රට ගෙවිය යුතු දල ණය ප්‍රමාණය දේශීය නිෂ්පාදිතයෙන් 87%යි. ඒ කියන්නේ 2019 අවුරුද්ද වෙද්දී රටේ දල දේශීය නිෂ්පාදිතයෙන් 87%ක් ණය මේ වසර අගදී ඒක 93%ක් වේවි. 2021 දී 100%ක් වෙයි කියලා හිටපු අග්‍රාමාත්‍යවරයා කියනවා. හැබැයි ඊයේ දවසේදී අපි වාර්තා කළා වර්තමාන අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහත්මයා නිකුත් කරපු නිවේදනයේදී කිව්වා 2015 දී දල දේශීය නිෂ්පාදිතයෙන් රාජ්‍ය ණය 75% දක්වා පහත මට්ටමකට ගෙනල්ලා තිබුණා. එතකොට රනිල් වික්‍රමසිංහ මහත්මයාම පිළිගන්නවා 2019 වෙද්දී 87 දක්වා ඒ වර්ධනය වී තිබෙන බව. දල දේශීය නිෂ්පාදනයේ ණය තිබුණ 90%ක් තිබුණේ. 2014 දී. ඊට පස්සේ තමයි මහින්ද රාජපක්ෂ මහත්මයාගේ ආණ්ඩු කාලේ 90 ඉඳන් 75 දක්වා අඩු කරා යුද්ධයක් කරලා සංවර්ධනයක් කරන අතරතුර ඒක කරපු එක තමයි විශේෂත්වයක් වන්නේ. ඔව්. ණය ගෙවා ගැනීමට බැරි වී ඉදිරියේදී බංකොලොත් වෙන රටවල් අතර ශ්‍රී ලංකාව පත් වේවි කියලා රනිල් වික්‍රමසිංහ මහත්මයා කියන්නේ ඔය සාධක මත. ඒ අතරේ අද මව්බිම් පුවත්පත ඇතුල් පිටුවක සිහිපත් කරනවා කලවාන අයගම නායාමෙන් 40කට දිවි අහිමි වී අදට වසර 3යි. අවුරුදු 3ක් කලවාන අයගම නායාම සිද්ධ වෙලා හැබැයි තවමත් ඒ උදවියට ගෙවල් නැහැ. නැවත වතාවක් මතක් කරනවා මෙන්න ප්‍රශ්න තාම ඉතුරුයි. ඒ අතරේ අද අරුණ පුවත්පත කියනවා සති දෙකක් ඇතුළත කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස් කරන්න රනිල්ගෙන් අකිලට නියෝග පක්ෂයේ හැරගිය අයට කරන දේ ගැන තීරණය කරන්න එදාට කියලා උදේජීවි ඒකනායක වාර්තා කරනවා. හැබැයි ලංකාදීප පුවත්පතේ ඇතුල් පිටුවක නම් තිබුණා කොහොමුණත් මේ පක්ෂයේ හැරගිය අයට විනය ක්‍රියාමාර්ග ගන්න එපා කියලා නීති අංශයට උපදෙස් ලබා දීලා තිබෙනවා කියලා රනිල් වික්‍රමසිංහ මහත්මයා. මොකද රනිල් වික්‍රමසිංහ මහත්මයා සමග ඒක සමගිජාවේ ජීඑස්ටී පිරිසක් සාකච්ඡා කරනවලු. නාමෝජන ගැටලුවක් වුණොත් නැවත එකතු වෙනවද නැද්ද කියන කාරණය සම්බන්ධයෙන් නිසා තමයි වික්‍රමසිංහ මහත්මයා කියලා තියෙන දැනට දැඩි නීති රීති කරන්න එපා පක්ෂය වෙනුවෙන් ඔවුන් සමග සාකච්ඡා කරගෙන යන්න කියලා අකිල මහත්මයාටයි රවි කරුණාරක මහත්මයාටයි රනිල් වික්‍රමසිංහ මහත්මයා උපදෙස් දීලා තියෙනවා. ඔව්. ඒ අතරේ අද ජාතික පුවත්පත් කිහිපයකම වාර්තා කර තිබුණා සහල් හියක් ඇතිවේවි සහලිගයක් මේ වෙනකොට තියෙනවා ඉදිරියේදී ඒක නැතිවේවි කියලා සතොස සභාපතිවරයාත් කරපු ප්‍රකාශය අද අරුණ පුවත්පත කියනවා හාල් නැත බෝඩ්ලෑල්ල පිටුපස ඇති කතාව වාර්තා කර තිබෙනවා අරුණ පුවත්පත ඇතුල් පිටුවක. ඒ අනුව රටේ හාල් හිඟයක් එන්න වී හිඟයක් තියෙන්න ඕනි. රටේ හාල් හිඟයක් එන්න නම් වී හිඟයක් තියෙන්න ඕනේ. අපිට වී හිඟයක් නැහැ. අපි අවුරුද්දකටම අවශ්‍ය වෙන්නේ අපිට සාමාන්‍යයෙන් වී මෙට්‍රික් ටොන් ලක්ෂ 36යි. පහුගිය මහකන්නේදී අපි මෙට්‍රික් ටොන් ලක්ෂ 33කට අධික වී ප්‍රමාණයක් ලබා ගත්තා. ලොකු අස්වැන්නක් ඒක. අවුරුද්දටම මෙට්‍රික් ටොන් ලක්ෂ 36යි ඕනේ. හැබැයි 33ක් මහකණ්ඩෙන් විතරක් ගත්තා. ඒ නිසා හැම අවුරුද්දකම වගේ අපි පටන් ගන්න අතිරික්ත වී ප්‍රමාණයක් එක්ක. උදාහරණයක් විදිහට ගත්තොත් අපි මේ 2020 පටන් ගත්තේ වී මෙට්‍රික් ටොන් ලක්ෂ 15ක විතර ආසන්න අතිරික්තයක් එක්ක. එහෙම තියෙද්දි ඇයි මේ හාල් හිඟයක් රට තුල නිර්මාණය වෙන්නේ? එක හාල් කිලෝ එකකින් පහුගිය දවස් රුපියල් 25ක 30ක ලාභයක් ලැබුවා මේ වහා මෝල් හිමියෝ. ඒගොල්ලෝ රුපියල් 40ට 45ට ගත්ත වී තමයි පහුගිය දවස්වල ඇමරුවේ.
ඒව අඹරලා තමයි ඔය 110ට 115ට වික්කේ. අද තියෙන්නේ වී මිලත් එක ගත්තොත් සාමාන්‍යයෙන් සම්බ කිලෝ එකක් රුපියල් 84යි සත ගානකට දෙන්න පුළුවන්. නාඩු කිලෝ එකක් රුපියල් 85යි සත ගානකට දෙන්න පුළුවන්. ඒ කියන්නේ රජයේ පාලන මිලට සහතික මිලට පාරිභෝගිකයට සහල් ලබා දෙන්න පුළුවන් කියලා සුළු සහ මධ්‍ය පරිමාණ වීමෝල් හිමියෝ තර්කානුකූලව කියා සිටිනවා. මේ තත්ත්වයක් තුළ තමයි රුපියල් 96ක් විතර වගේ තමයි යන්නේ කොළඹට සහල් කිලෝ එකක් ප්‍රවාහනය කරන්නත් යන වියදම. හැබැයි කීරි සම්බා විතරයි කොළඹ වෙළඳපොළ වල වැඩිපුර තියෙන්නේ. කීරි සම්බා කිලෝ එකක් රුපියල් 125ක් වෙනවා. මේක තමයි කතාව. බෝඩ් ලෑල්ල පිටුපස ඇති කතාව, හාල් නැත කියන බෝඩ් ලෑල්ල පිටුපස ඇති කතාවයි ඒක. ඒ අතරේ අද අපි ඉවර කරන්න කලින් අපිට පුළුවන් මම හිතන්නේ ලංකාදීප පුවත්පත වාර්තා කරන විදේශීය පුවත සහ අද මව්බිම් පුවත්පත 10 වෙනි දිනේදී ලියන ලිපිය කොටි ත්‍රස්තවාදීන්ගේ වෙඩි වර්ෂාවකින් නිහඬ කර වූ දිමුලාගල මහකන්දේ සංඝ රජු කියන ලිපිය අපේ කෘතවේදීව මතක් කරනවා. කිතලගම ශ්‍රී ලංකාර යතිවරයන්ගේ 25 වෙනි අනුස්මරණ දිනය. අද උන්වහන්සේගේ වචන නැවත මතක් කරනවා. ගනිල්ලා දැන්වත් කැතිපොර වාතට අවුරුදු 100,000 ගණනක් තිස්සේ කැලෑකොළ වැටිලා සාර වෙච්ච මහ පොළොවක් තියෙනවා. මේවා අස්වද්ද පල්ලා. මම මෙහෙම කිව්වට තරහක් මරහක් ගන්න එපා කියලා උන්වහන්සේ කරපු ප්‍රකාශය ඒ සීහනාදය අදටත් වළංගුයි. අද ලංකාදීප පුවත්පතෙන් අපි විදේශ පුවත තෝරගන්නවා. බලන්න ද නිව්යෝක් ටයිම්ස් පුවත්පතේ මුල් පිටුව අවමංගල්‍ය දැන්වීමක් වෙයි. ඇමරිකාවේ කොරෝනා මරණ ලක්ෂයකට ආසන්න වෙච්ච නිසා ඒකට විරෝධය පළ කරමින් මේක අර ඇමරිකානු ජනාධිපතිවරයා කිව්වේ මේක විශිෂ්ටත්වයට පත්වීමක් කියලා. හැබැයි ඒක උපහාසයට ලක් කරමින් ඇමරිකාවේ නිව්යෝක් ටයිම්ස් පුවත්පත තමන්ගේ මුල් පිටුව මියගිය එක්කෙනෙක්ගේ නමෙන් 10 දෙනෙක් සංකේතවත් වෙන විදිහට මුළු පිටුවම මරණ දැන්වීම් වලින් පුරවලා තියෙනවා. වාසනාවට අපි ඉන්නේ කොතනද? ඒ නිසා මේ වාසනාව පමණක් නොවේ අපේ කැපවීමත් අවශ්‍යයි. ඇඳිරි නීතිය ලිහිල් කළා. අපි කැපවීමෙන් මේ පවතින තත්ත්වය තවදුරටත් යහපත් තත්ත්වයට ගෙනියමු. ඔබට නිරෝගිමත් සුබ දවසක්. ආයුබෝවන්.